right. පුතේ පන්ති ආරම්භ කරමු හැමෝටම අයබෝවන් සුබ දවසක් අපේ රිවිෂන් පන්තිමාලාවේ ජූලි මාසයට නියමිත අවසාන දවස් තමයි අද දවසේ. ඉතින් මේකේ අපිට ඉතිරි වෙලා තියෙන අවසාන වැඩ කොටස් ටික තමයි පුතේ අපි අද දවසේ මේක හරහා සිද්ධ කරගෙන යන්නේ. ඉතින් අපි බලමු රිවිෂන් එකේද මේක ඉතුරුලා තියෙන ගැටලු ටික පොදුවේ අද සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. පුතේ මේකේ වෘත්තයක පරිධිය පාඩමේ පමණක් ගැටලු ටික සාකච්ඡා කිරීම සිද්ධ කරන්නේ නැහැ. හේතුව මම ඔයාලා දකින්න ඇති WhatsApp group එකට මම දාලා තියෙනවා අගෝස්තු මාසයේ වැඩපිළිවෙල. ඉතින් අගෝස්තු මාසයේ මේ වගේ ලස්සන පොතක් ඔයාලට පන්ති මට්ටමේ ලබා දීලා තියෙනවා. ගන්න පුළුවන් මේ 15 වසරට අදාළ පොත. මේකේ මෙන්න මේකම 10 වසරට 9 වසරට අදාළ මෙන්න මේ ප්‍රශ්න පත්‍ර පොත අද ඉඳලා මම ආයතන හැම එකටම ලබා දීලා තියෙනවා. ඔයාලට ආයතන මට්ටමින් ලබා ගන්න පුළුවන්. අගෝස්තු මාසයේ අපේ ප්‍රශ්න පත්‍ර පොත තමයි පුතේ ඒ විදිහට මම ආයතන වලට ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක කොහොමද යන වැඩසටහන වැඩපිළිවෙල කියන එක ඔයාලට මම WhatsApp group එකේ දාලා තියෙනවා කාලසටහන වලට වෙන් කරලා දිනවකවානුත් එක්ක පේපර් එකක් යනවා ප්‍රශ්න පත්‍ර අර විභාග ප්‍රශ්න කියලා දාලා තියෙන පේපර් එකේ තියෙන ප්‍රශ්න ටික පේපර් ටිකක් ඉවර වෙනවා. ඒත් එක්කම දෙවෙනි වාර්ට ඉතුරුලා තියෙන පාඩම් ටිකක් ඉවර වෙනවා. ත්‍රේ පාඩම් අතර තියෙනවා වෘත්තයක පරිධිය කියලා පාඩම. ත්‍රේ පාඩම තාම අපි කරලා නැති හින්දා මම මේක ගණන් ටික දැනට එතන කරන්න සාකච්ඡා කරන්න යන්නේ නෑ. මේ ගැටලුයි අර ගැටලුයි දෙකම ඒ දාලා තියෙන දිනේට තියරි එකත් එක්ක සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. ඒක දවස් දෙකක් දාලා තියෙන අන්න ඒක හින්දා. වෘත්තයක පරිධිය පාඩමට දවස් දෙකක් දාලා තියෙනවා. ඊට අමතරව පයිතගොරස් ප්‍රමේය පාඩම කතා කරන්න තියෙනවා. සූත්‍ර පාඩම කතා කරන්න තියෙනවා. ඒවට තියරි වලට මෙන් වශයෙන් දවස් ටික දාලා තියෙනවා. ඊට අමතරව මේක අවසන් කරපු පාඩම් පළවෙනි වාරේ ඉඳලා වැදගත් පාඩම් හැම එකකම පාඩම් අමතක නොවන විදිහට ලස්සනට රිවිෂන් එකක් දාන්න. ඉතින් ඒ විදිහට පුතේ මම අර කිව්වේ ඒකයි. සැලසුමක් ඇතුව අපි යන්නේ. අපි පිළිවෙලකට වැඩක් කරනවා නම් අපි සැලසුමක් ඇතුව වැඩක් කරනවා නම් අපි මොන හරි දෙයක් දිහා ප්ලෑන් කරලා අනාගතේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා ප්ලෑන් කරලා වැඩක් කරනවා නම් අපිට වරදින්නේ නැහැ. ඉතින් අපි පන්තිය තුල නිතරම මම ඒක ඔය කාලසටහනක් දාලා ඒක හුරු කරගෙන යන එක මටත් පහසුයි. දැන් මේ මාසේ මේ පොත ඉවරනවා දැනුනේ නෑ. මේ මාසේ මේ පොත ඉවරනවා දැනුනේ නෑ. ප්‍රශ්න පත්‍ර 4ක් ඉවර කරගෙන දිනවා අපි දැනුනේ නෑ. තියරි ටිකකුත් එක්ක ප්‍රස්තාර පාඩමත් අපි කරාවලා දන්නවා. පාඩමුත් ඉවර කරන ගමන් පේපරුත් ඉවර කරනවා. ඉතින් අපි ඒක දැනෙන්නේ නෑ ඊයේ. සැලසුමක් ඇතුව යන හින්දා. ඉතින් ඒකින්ද පුතේ මේ මාසේ ඉඳලා අපි පේපර් ක්ලාස් එකයි තියරි ක්ලාස් එකයි දෙකම අරගෙන යනවා. ඒකින්ද තමයි ඔයාලට සතියේ දැන් දවස් දෙකක් ගණන් පන්තිය දාලා සිද්ධ කරගෙන යන්නේ. සෙනසුරාදා දවසේ හවස 3ටත් සිකුරාදා දවසේ හවස 4:00ටත් විදිහට දවස් දෙකක් ඔයාලට ගණන් පන්තිය දෙන්න දාගෙන පේපර් ක්ලාස් එකත් එක්කම පන්තිය ඉස්සරහට කරගෙන යනවා. ඉතින් ඒකින්ද පුතේ සාර්ථකව මේ වැඩේ සාර්ථකයි. මම දන්නවා ජූලි මාසයේ කරපු වැඩේ අතිසාර්ථකයි. ඒ විදිහටම අගෝස්තු මාසෙත් මින් ඉදිරියට දිගටම ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරගෙන යන ගමන් තියරි ටිකත් කරගෙන. ඒතර ඔයාලට පාඩම් පළවෙනි වාරේ දෙවෙනි වාරේ පාඩම් අමතක වෙන්නෙත් නැහැ. තියරි ටික මග හැරෙන්නෙත් නැහැ. ওই දෙකම එක හා සමානව සමබරව අරගෙන යනවා. ඒ කියන්නේ අපි පේපර් ක්ලාස් මේ වෙනකොට පටන් අරගෙන තියෙන ඉතින්. හරි? ඒකින්ද හැම කෙනෙකුම අරගන්න ලබන සතියේ වෙන්න කලින් ආයතන මට්ටමින් ගිහිල්ලා මේ පොත මොකද ඔයාලා දැන් දකින්න ඇති මේ මාසෙත් මේ පොතත් එක්කමයි අපි තියරි පේපර් සියල්ල ගිහින් මේක නැතුව අපිට වැඩ කොටස කරගෙන යන්න බෑ. මීට අමතරව තව වෙනමත් ප්‍රශ්න පත්‍රයකුත් මම ඔයාලට ආයතනයේ ලැබෙන්න සලස්වලයි කියන මම ඒ ඔක්කොම ආයතන මට්ටමේ ලබා දීලා තියෙන. ඉතින් ඒකත් එක්ක ඔයාලට ලස්සනට වැඩ ටික උඩ දා ගන්න පුළුවන්. රයිට්. දැන් කතා ඇති. අපි යමු වැඩේට. පුතේ අද දවසේ අපිට මූලිකවම ටාගට් වෙලා තියෙන්නේ පාඩම් ටික තමයි පුතේ විදේශ මුදල් අනුපාත පාඩමයි ප්‍රතිශත පාඩමයි. ඉතුරුලා තියෙන ගැටලු ටික අර මම කිව්වේ වෘත්තයක පරිධිය පාඩම හැර ඉතුරු ගැටලු ටික මම අද දවසේ සාකච්ඡා කිරීම කරනවා. අපි පටන් ගමු. මුල්ම පේපර් එක මධ්‍යම පළාත් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නය. මධ්‍යම පළාත් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නය තමයි මම සාකච්ඡා කරන්න පටන් ගන්නේ ප්‍රතිශත ගානක්. බලා ගන්න හැමෝම මේක. ඒක රොබෙලක් අංක 1. විනිල් මහතා රුපියල් ලක්ෂ 75කට මෝටර රථයක් මිලදී ගනී. ලක්ෂ 75කට මෝටර රථයක් මිලදී ගත්තලු. ලක්ෂ 75ක් දීලා මෝටර රථයක් සල්ලි දීලා අරගත්තලු. හදිසි අවස්ථාවයක් සඳහා ඔහු තම මෝටර රථය ලක්ෂ 85කට විකිණීමට මිල ලකුණු කරලා දී. නමුත් විකිණීමේදී ගැනුම්කරුට 3%ක වට්ටමක් ලබා දෙයි නම් විකුණු මිල සොයා. තේරෙනවද කියන කතාව? ලක්ෂ 75ට ගත්ත වාහනේ ලක්ෂ 85ට විකුණන්න දාලා තියෙනවා.
ගන්න එන කෙනා අහනවා අඩු කරන්නේ නැද්ද කියලා. ඒතර ගන්න එන කෙනාට එකෙන් 103ක් අඩු කරලා දෙනවා. අහනවා වාහනේ විකුණුවේ කීයද? මේ වාහනේ විකුණුවේ කීයද කියලා. ඔන්න බලන්න කරන විදිහ. මම හදනවා ඉස්සල්ලාම වට්ටම. වාහනේ ගන්න කෙනාට ලැබෙන වට්ටම කොහමද? ලක්ෂ 85යි වාහනේ විකුණන්න දාලා තියෙන්නේ. ලක්ෂ 85. මේකෙන් 103ක වට්ටමක් දෙනවා යා. මේකේ 103ක් බලන්න කීයද කියලා බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 5 වරක් 3 15 පහදාන එකක් ඉතුරුයි 8 වරක් 3 24යි 1යි 25යි. මේ බිංදු තුන අකට දානවා. කීයද? රුපියල් 2,55,000ක් අඩු කරනවා. ඒ කියන්නේ වාහනේ ගන්නකින් එන්න කෙනා ගන්න එන්න කෙනාගේ 2,55,000ක් මේ අඩු කරනවා. රුපියල් 2,55,000ක් අඩු. ඒතර වාහනේ විකුණුවේ කීයද කියලා යහන්නේ. විකුණු මිල කොහොමද විකුණු මිල හොයන්නේ? ලක්ෂ 85යි විකුණන්න දාලා තියෙන වාහනේ ඒ ලක්ෂ 85න් අඩු කරන්න 2,55,000 අඩු කරා මට උත්තරේ එනවා 0.0.0 10 නම් 5යි මෙතන 9 නම් 4යි 2යි 8යි මෙන්න වාහනේ විකුණු මිල කීයද රුපියල් 82,45,000යි වාහනේ විකුණු මිල වෙනවා රුපියල් 82,45,000යි වාහනේ විකුණන රුපියල් 82,45,000 රෝම ඉලක්කාංක 2 මොකද කියන්නේ මෙම ගනුදෙනුවේදී කොමිස් වශයෙන් තරව කරුට 104ක් ගෙවීමට අදහස් කරයි. කොමිස් ගෙවීමෙන් පසු විනිල් මහතාට කොපමණ ලාභයක් හිමි වේ. දැන් මොකද කරන්නේ පුතේ? මේ ගනුදෙනුව නිසා කොමිස් මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. තරව කරුට. කියන්නේ වාහනේ දැන් මම විකුණනවා නම් වාහනේ ගන්න කෙනෙකුත් ඉන්නවා නම් ඈත කොහේ හරි. එයාව ගෙනල්ලා මට මුණ ගස්සන කෙනාට දැන් අපි තරව කරු කියන්නේ. අන්න එයාට මේ සිදුවෙන වෙළඳාමෙන් 104ක තරව ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒකත් ගෙවුවට පස්සේ මෙයාට අන්තිමට ඉතුරු වෙන මුදලත් එක්ක බලලා මෙයාගේ ලාභය කීයද කියලා අපිට හොයලා කියන්න. මෙන්න බලන්න මම හදන විදිහ. ඉස්සල්ලා මම හොයනවා මෙයාට ගෙවන්න සිද්ධ වෙන කොමිස් මුදල කීයද කියලා. මේකට ගෙවන්න සිද්ධ වෙන කොමිස් මුදල. කොහොමද ඒක හොයන්නේ? පොතේ දැන් වාහනේ විකුණන්නේ දාලා තිබ්බ ලක්ෂ 85යි කියලා තමයි. හැබැයි අන්තිමට විකුණන්න වෙන්නේ 82,45,000කට. දැන් ඔය වෙළඳාමේ කියන්නේ මෙතන සිද්ධ වෙනවා 82,45,000ක වෙළඳාමක්. ඔය වෙළඳාමෙන් 104ක් තරව කරුට දෙන්න ඕනේ. මේකෙන් 104ක් තරව කරුට දෙන්න. සුළු වෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. වැඩි කරා. 4 වරක් බිංදුව බිංදුව. 4 වරක් 5 20න් බිංදුව දාන දෙකක් තිබුණා. 4 වරක් 4 16 2යි 18 එකට දාන එකක්. 4 වරක් 2 8 1යි 9යි. 4 වරක් 8 32යි. මෙන්න තරව කරුට දෙන මුදල රුපියල් කීයද? 3,29,800ක්. තෙල්ලන්නේ බ්‍රෝකරට හම්බ වෙනවා රුපියල් 3,29,800ක්. හරි නේද? 0යි එකක් ඉතුරුයි 8යි එකක් ඉතුරුයි 9යි 3,29,800ක් තරව කරුට හම්බ වෙනවා තරව ගාස්තු විදියට. එහෙනම් දැන් බලමු මෙයාට ඉතිරි වන මුදල කීයද කියලා. ඉතිරි වන මුදල අයිතිකාරයාට ඉතිරි වෙන මුදල කොහොමද හොයන්නේ? ඉතිරි වෙන මුදල පුතේ 82,45,000ක් එයාගේ අතට හම්බ වෙනවා. ඒකෙන් අයින් වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ තරව කරුට දෙන 3,29,800ක මුදල. අපි අඩු කරලා බලමු. 0.0යි 2යි මෙතන 4 14 නම් 5යි. එතකොට දැන් මෙතන 3 නම් 1යි මෙතන 79යි. එහෙනම් පුතේ අයිතිකාරයට අන්තිමට ඉතුරු වෙන්නේ රුපියල් 79,15,200යි. එයාගේ අතට ඉතුරු වෙන්නේ කීයද රුපියල් 79,15,200. දැන් අපෙන් අහන්නේ මෙයාගේ ලාභය කීයද කියලා. කොහොමද ලාභය හොයන්නේ? මෙයා පුතේ මේ වාහනේ ගන්නේ ලක්ෂ 75ට කියලා මුලින්ම කියනවනේ. ලක්ෂ 75ට ගත්ත වාහනය තමයි ලක්ෂ 85ට විකුණන්න යන්නේ. ඊට පස්සේ වට්ටමක් දීලා තරව් ගාස්තු දීලා ඔක්කොම ඉවරනට පස්සේ එයාගේ අතේ ඉතුරු වෙන්නේ 79,15,200යි. ඒතර එයාගේ ලාභය හොයන්න මොකද කරන්න ඕනේ? එයාගේ අතට හම්බ වෙන 79,15,200න් අඩු කරන්න ඕනේ වාහනේ ගන්න වියදම් කරපු ලක්ෂ 75. අපි අඩු කරලා බලමු. ඔන්න ගලන් 0යි 2යි 5යි 1යි 4යි මෙතන 0යි. ඔන්න දියනවා. එහෙනම් එයාට අතට හම්බ වෙන වැඩිපුර මුදල තමයි ලාභයේ බවට පත් වෙන්නේ. මෙන්න පුතේ එයා ගත්ත මුදලට වඩා මෙයාගේ අතට වැඩිපුර ඇවිල්ලා තියෙන මුදල කීයද රුපියල් 4,15,200. කීයද මුදල රුපියල් 4,15,200. ඔන්න තියෙනවා පුතේ ලාභය. පැහැදිලිද? ඕන්න ඔහොමයි දෙවෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුරු ටික එන්නේ පුතේ පේපර් එකේ. right.
පටන් ගන්න. ලියා ගන්න දැන්. ඊළඟට අපි ප්‍රතිශත ගණන් ටික ඉවර කරලා එමු. ඊට පස්සේ විදෝෂ මුදල් වලට යමු. ඊට පස්සේ ප්‍රතිශත ගණන් ටික ඉවර කරලා එමු කිව්වේ. පේපර් පොතේ තියෙන. හරි. අදින් මේ කොටස ඉවරයි ඈ. ඊළඟ මාසේ ලස්සනට වැඩ පිළිවෙල දාලා තියෙනවා. ඔයාලගේ WhatsApp group එකේ දකින්න ඇති. ලස්සනට වැඩ ටික මුලින් ඉඳලා එකක් නෑර දවසක්වත් මගුල වැඩ කරගෙන මේ වැඩේ අති සාර්ථක වෙනවා. හරි. ඒකින්ද කියන විදිහට වැඩ ටික කරගෙන මගෙත් එක්ක. ලස්සනට මහන්සිලා වැඩ ටික ප්ලෑන් කරලා දාලා තියෙන්නේ. ඒකට වැඩ ටික කරගන්න. හරි. දැන් මම මේක තෝරගන්න ඊළඟ ප්‍රශ්නේ පුතේ තුන්වෙනි පේපර් එකේ. ඒ කියන්නේ මේ පේපර් එක වයඹ පළාත් පේපර් එක. මේ තියෙන දෙවෙනියට තියෙන එකේ ප්‍රතිශත ගාණක් මුකුත් නැහැ. තුන්වෙනියට තියෙන පේපර් එකේ තියෙන මේ තියෙන මෙන්න මේ පේපර් එකේ පස්වෙනි ගාණ පුතේ. පේපර් එකේ පස්වෙනි ගාණ ඈ. right. ඔන්න අහන් ඉන්න බලන් ඉන්න. ලියන වෙලාව දෙන්න. දැන් කලබල වෙන්නේ නැතුව බලන් ඉන්න. සුජීව පර්චේස් එකක් රුපියල් 80000 බැගින් පර්චේස් 20ක් වූ තම ඉඩම විකිණීමට අදහස් කරයි. ඒ සඳහා ගැනුම්කරුවෙකු සොයා ගැනීමට තැරව්කරුට 104ක කොමිස් මුදලක් ගෙවීමට එකඟ විය. එලෙසම ගැනුම්කරුගේ ඉල්ලීම නිසා වටිනාකමින් 101ක වටිනාකමක් ලබා දීමටද සුජීව එකඟ වී අවසානයේදී සුජීවට ලැබුණු මුදල රුපියල් 15,20,000කි. ඉතින් මේකේ ඒ කතන්දරේ අදාළ වෙන්නේ නැහැ. අනිත් එක මේ රොමිලක්කම් අංක 2ට අහන ප්‍රශ්නේ යන්න ඕනේ. රොමිලක්කම් අංක 3ට රොමිලක්කම් 3 ප්‍රශ්නේ අංක 2ට එන්න ඕනේ. ඒ ප්‍රශ්න දෙක මාරු වෙන්න ඕනේ. පොඩ්ඩක් එතන මේකේ මිස්ටේක් එකක් තියෙනවා. මේ දෙක මාරු වෙන්න ඕනේ. මේක මෙතනට ඇවිල්ලා මේක මෙතනට එන්න. හරි. සුජීව ඉඩම විකිණීමට අපේක්ෂිත මුදල කොපමණද? දැන් බලන්නකො යාගේ පර්චේස් එකක් යා රුපියල් 80000කට තමයි විකුණන්න බලාපොරොත්තු වෙන්නේ. පර්චේස් එකක් රුපියල් 80000. හරිද? එහෙම 80000 ගානේ පර්චේස් 20ක් යාගේ ඉඩම තියෙනවා. දැන් කීයකට විකුණන්න බලාපොරොත්තු? එක පර්චේස් එකක් 80000යි. 80000 ගානේ පර්චේස් 20ක්. 8 වරක් දෙක 16යි. 1යි 2යි 3යි 4යි 5ක්. ලක්ෂ 16යි. එහෙනම් මෙයාගේ ඉඩම විකුණන බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 16යි. ඊළඟට රොමිලාක්කම් 2 මොකද මේක ප්‍රශ්න දෙක මාරු වෙන්න ඕනේ කියලා වට්ටම් මුදල කොපමණද කියලා ඊළඟට අහන්න. වට්ටම්. දැන් ගන්න කෙනාට අහනවා මේක පොඩ්ඩක් අඩු කරන්න බැයිද කියලා. එහෙම ඇව්වට පස්සේ යාගේ අඩු කරනවා කොච්චරද? 101ක්. 101ක් අඩු කරනවා. එහෙනම් බලමු මෙයාට ලැබෙන වට්ටම කීයද කියලා. දැන් ලක්ෂ 16යි ඉඩ විකුණන්න යන්නේ. ඔය ලක්ෂ 16න් මෙන්න ලක්ෂ 16 මේකෙන් 101ක් අඩු කරනවා. ලක්ෂ 16 100න් එකක් බලන්න කීයද කියලා සුලේන. බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 16 වරක් එක 16යි. මේ බිංදු තුන අකට දාන්න. ඔන්න තියෙනවා. එන ලැබෙන වට්ටම රුපියල් 16000යි. ජර ලොකු වට්ටමක් නෙමෙයි 16000ක් අඩු වෙනවා. හරි? රෝමලක්කාංක 3 මොකද අහන්නේ? තරවකරුට ගෙවිය යුතු මුදල කීයද? තරවකරුට කීයක් ගෙවන්න මම ප්‍රශ්න දෙක මාරු වෙන්න ඕනේ කියලා කිව්වේ. දෙවෙනියට අහන්නේ ප්‍රශ්න තුන්වෙනියට එන්න ඕනේ. තුන්වෙනියට අහන ප්‍රශ්න දෙවෙනියට එන්න ඕනේ කියලා මම ඉස්සර පටන් ගත්තේ කිව්වා. තරවකරුට ගෙවන්න මුදල ආර ඊළඟ බ්‍රෝකර්ට කීයක් ගෙවන්න ඕනද? දැන් අපි බලමු ඉස්සල්ලාම අයිතිකරුට ඉතිරි වෙන මුදල. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එක දුන්නාම ඉතිරි වෙන මුදල කීයද කියලා බලමු. ලක්ෂ 16ට ඉඩම විකුණන්න ගියේ ගන්න ආපු ගාන 6න් අඩලා යන්තම් 16000ක් අඩු කරනවා. 16000ක් අඩු කරනවා. අඩු කරමු. බිංදුවයි 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 මෙතන 4යි. මෙතන එනවා පුතේ 9න් 8යි. මෙතන 5යි 1යි. ඉතිරි වෙන මුදල රුපියල් 15,84,000යි. ඒ කියන්නේ 16000ක් අඩු වෙනවානේ. ඩිස්කවුන්ට් එක 16000ක් දුන්නාම කියන්නේ වට්ටම 16000ක් දුන්නාම අයිතිකාරයා මම නම් මගේ අතට හම්බ වෙනවා 15,84,000. මගේ අතට හම්බ වෙනවා 15,84,000. දැන් අනිවාර්යයෙන්ම මෙන්න මේ අතට හම්බ වෙන මුදලින් තමයි කොමිස් මුදල ගෙවන්න ඕනේ. එහෙනම් මේ කොමිස් මුදල ගෙවන්න සිද්ධ වෙනවා මේ 15,84,000 තියෙනවා. දැන් අතට හම්බ වෙන්නේ මේකනේ. මේකෙන් 104ක් තමයි තරවකරුට ගෙවන්න පොරොන්දු වෙන්නේ. එහෙම කියන්නේ 104යි නෝ. 104ක් බලන්න. මේ බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා. බලයිද පුතේ? 4 වරක් බිංදු බිංදුවයි. 4 වරක් 4 16න් 6 දාන එකක් ඉතුරුයි. 4 වරක් 8 32යි. 1යි 33යි. 3ක් ඉතුරුයි.
4 වරක් පහ 20යි 3යි 23යි. දෙකක් ඉතුරුයි. 4 වරක් එක 4 2යි. මෙන්න තරව කරට හම්බ වෙනවා කීයද රුපියල් 63360. කීයක් හම්බ වෙනවා රුපියල් 63360ක් තරව කරට ගෙවන්න ඕන බ්‍රෝකර් charge එක. පැහැදිලිනේ? right. ඔන්න ඔහොමයි ඒකේ A part එකට ගාන හදන්න. ඉතින් දැන් B part එක තව එකක් තියෙන. ඒක තවත් රසවත් ගාන. බලන්න ගාන දිහා. වෙලෙන්දෙක් ජංගම දුරකථනයක් 19000ට විකිණීමෙන් 5%ක පාඩුවක් ලබා. අනේ පව්. මෙයා මොකද කරන්නේ ෆෝන් එකක් 19000ට විකුණලා 5%ක පාඩුවක් ලබන. ලාභයක් නෙමෙයි පාඩුවක්. මේ ගාන පොඩි වෙනසක් තියෙනවා. අපෙන් අහන්නේ මේ දුරකථනය මෙයා ගත්තේ කීයටද කියලා. වෙලෙන්දායේ මිලදී ගත් මිල කීයද? උඩ සිදු අලාභය කොපමණද කියලා ඊට පස්සේ අහනවා. ඒතර කොහොමද මෙයා මේක ගත්ත වටිනාකම හොයාගන්නේ පුතේ? ඔන්න හොඳින් අහුම්කම් දෙන්න. දැන් විකුණලා ඉවරයිනේ. විකුණපු මිල තමයි 19000. අපෙන් අහන්නේ ගත්ත මිල කීයද කියලා. ඒතර විකුණලා ඉවරයි. ඉවර වෙච්ච දේ දීලා ගත්ත මිල කියන්නේ ඊට කලින් දෙයක් නේ අපි. ගත්තා ඊට පස්සේ විකුණනවනේ. එහෙමනේ සිද්ධ වෙන්නේ. ඒතර දැන් විකුණපු මිල දීලා ගත්ත මිලයි හොයන්න තියෙන්නේ. ඒතර ගාන පොඩ්ඩක් රිවර්ස් එකට එන්න තියෙන්නේ. තේරුණානේ? මම අරගෙන විකුණනවා 5%ක පාඩුවක් තිය විකුණනවා විකුණමු මිල දින 19000යි කියලා ගත්ත මිල අහනවා කියද ගාන රිවර්ස් එකට නේ දෙන්න තියෙන්නේ විකුණමු මිල දීලා ගත්ත මිල හොයන්නේ රිවර්ස් එකට ගන්න රිවර්ස් එකට ගානක් කරනකොට ප්‍රතිශත ගානක හදන්න ලේසිම පහසුම විදිය තමයි සමානුපාතික ක්‍රමයට යන්නේ කොහොමද මෙතන සමානුපාතියක් ගොඩනගන්නේ දීලා තියෙන ප්‍රතිශතය පාවිච්චි කරා දැන් මෙයාක 19000ට විකුණලා 100%ක පාඩුවක් විදිනවනේ 100%ක පාඩුවක් විදිනවා මම ඔන්න ඔතනින් සමානුපාතය පටන් ගන්නවා කොහොමද මම ගන්න අනුපාතය ගත් මිලයි විකුණුම් මිලයි අතර අනුපාතය මම සමාන කරනවා ගත් මිලයි විකුණුම් මිල අතර අනුපාතය ඔන්න කොහොමද කරන්නේ කියලා මම බලන්න පෙන්නන්නම් ඈ ගත් මිලයි විකුණුම් මිල අතර අනුපාතය මම සමාන කරනවා ගත් මිලයි විකුණුම් මිල අතර අනුපාතය 100%යිනේ අල 100%ක ලාභයක් සහිත විකුණනවා කියලා කියන්නේ ඒ කියන්නේ මම රුපියල් 100ට මේ දුරකථනයේ ගත්ත කියලා හිතමුකෝ. අපි හිතමු එහෙම හිතන්න නැත්නම් ප්‍රතිශත දෙක හදන්න බෑ. ගත් වෙන රුපියල් 100ක් කියලා හිතුවොත් 100%ක පාඩුවක් තියාගෙන විකුණන්න ඕනේ කියන්නේ. 100%යි නම් අලාභේ 100කට ගත්තොත් 5ක් පාඩුයිනේ. එතන විකුණන්න තියෙන්නේ 95කට. මේ ප්‍රතිශතයට 90. 100%ක පාඩුවක් සහිත විකුණනවා නම් 100කට ගත්තොත් විකුණන්න ඕනේ 95. පාඩුවක් ඇතුවනේ. දැන් ඇත්තටම ගත්ත මිල කීයද කියලා යහනේ අපි ඒක දන්නේ නැහැ ඇත්තටම. හැබැයි විකුණුම් මිල දීලා තියෙනවා යාලා 19000යි කියලා. එහෙනම් අනිවාර්යයෙන් ඔය කතන්දරේ මෙන්න මේ අනුපාතයත් එක්ක සමානව යන්න ඕනේ. ඒකින් තමයි සමානුපාතයක් ගොඩනගා ගන්න ඕනේ කියලා කිව්වේ. ඔන්න දැන් මම මේ අනුපාතයට සමාන කරගත්තා. දැන් මේකට කියනවා සමානුපාතයක්. ඕක පාවිච්චි කරලා අපි x හොයමු. කොහොමද x හොයන්නේ? අපි ඉගෙනගෙන තියෙනවා අනුපාත පාඩමේදී x හොයන්නේ. අනුපාතයක් ගොඩනගාගත්තා. මේ අනුපාතයේ භාගයක් බවට පත් කරනවා. කොහොමද? මුලින් ඉන්න එක්කෙනා උඩ ලියනවා. බෙදීම දෙවෙනි යට ඉන්න එක්කෙනා යට ලියනවා. සමානයි. මුලින් ඉන්න එක්කෙනා උඩ ලියනවා. දෙවෙනි යට ඉන්න එක්කෙනා යට ලියනවා. තාම හරස් තුනේදී 19000 100න් වැඩි කරාම 19000යි අගට බිඳු දෙකක් එනවා. සමානයි 19 95 x වැඩි කරාම 95 x. දැන් දෙපැත්තම 95න් බෙදනවා. 95ට 95 කැපිලා යනවා. දැන් x සමානයි 95ට 95 195ට 95 2යි. ඒ කියන්නේ 20000යි. ඔන්න වැඩි. එහෙනම් මෙයා මේ මොකද්ද? දුරකථනයේ අරගෙන තියෙන ෆෝන් එක අරගෙන තියෙන රුපියල් 20000 20000ට අරන් 19 හදුනා. පැහැදිලිද? පාඩුයිනේ. 20000ට අරන් 19 හදලා විකුණන. ඔන්න 100%ක පාඩුව. හරිනේ? රෝමෙලක් අංක 1ට උත්තරේ ඔන්න ඔහොමයි ලැබෙන්නේ. රෝමෙලක් අංක 2 අපෙන් අහන මෙයාගේ අලාභය කීයද? කොහොමද අලාභය ගන්න? 20000න් 20000ට ගන්නේ අඩු කරන්න විකුණපු මිල 19000. අරනම් වෙන්න උන අනිත් පැත්ත වෙලා තියෙන ඒක අනිත් පැත්ත. රුපියල් 1000යි. මෙයාට සිද්ධලා තියෙන පාඩුව රුපියල් 1000යි. ඔන්න ඔහොමයි පුතේ ඒ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රතිශත ගානට උත්තර ලැබෙන්නේ. මම හිතනවා හොඳටම පැහැදිලි වෙන්නේ නැති කියලා. right. දැන් ලියා ගන්න එක. හොඳයි අපි ඊළඟ ගානට යමු. බලමු ඊළඟට ප්‍රතිශත ගානක් තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතත් එක්ක. sorry. සමානුපාත පාඩමත් එක්ක. හොඳේ. ඊළඟට පෙරලා ගන්න ඊළඟ පේපර් එක බස්නාහිර පළාත් අන්තිම පේපර් එක. මේ පොතේ අන්තිමටම තියෙන පේපර් එකේ
දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නය. ප්‍රතිශතය අනුපාතයි එකතු වෙලා. දැන් මෙතනින් අපි අනුපාත හදන්න පටන් ගමු. හරි. ඔන්න බලන්න ගන්න. අනුලෝම සමානුපාත පාඩම මම හොඳට ඉගෙනුවා. හරි පාඩම් අනුපාත මට ගැති මෑතකදී කතා කරපු පාඩම. අන්න ඒකකින් ගැටලු තියෙනවා. හරි බලමු අපි දැන්. දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ ප්‍රෝමිලකාංක 1 පහත දී ඇති එක් එක් සමානුපාතයේ හිස්තැනට ගැලපෙන අගය ලියන්න. 3.5 සමානයි හිස්තැන 90 ඊළඟට 10 අනු හිස්තැන සමානයි 80 අනු 24 හිස්තැනට මොකක්ද දෙන්න ඕනේ අහනවා. දැන් බලන්න සමානුපාතයක්නේ මේ පළවෙනි පදේ අනුරූප වෙන්නේ පළවෙනි පදේට දෙවෙනි පදේ අනුරූප වෙන්නේ දෙවෙනි පදේ. ඒතරවට පේනවා මෙතන තියෙන 5 මෙතන තියෙන 30 බවට පත් වෙනවා. 5 30 වෙලා. 5 30 වෙන්නේ ඔයාලා දන්නවා 6 ගුණයකින් වැඩි වෙලා. 5 හරක් 6 10. එහෙනම් මෙයක් මෙතන ඉන්න 3ත් 6 ගුණයකින් වැඩි වෙලා මෙතන වැටෙන්න ඕනේ. ඒතර 3 6 වැඩි කරාම 3 හරක් 18. එහෙනම් මෙන්න මේ හිස්තැන දෙක උත්තරේ කීයද? 18. මෙතනත් එහෙමයි. මෙයාට අනුරූපයි. ඒතර 10 මෙතනදී 80 වෙලා තියෙනවා. 10 80 වෙන්නේ ඔයාලා දන්නවා 8 ගුණයකින් වැඩි වුණා. එහෙනම් මෙතන ඉන්න එක්කෙනත් 8 ගුණයකින් වැඩි වුණා. කවුරුත් දන්නේ නැහැ මෙතන ඉන්නේ කවුද කියලා. ඉන්න නෑනේ. එයාව 8න් වැඩි කරාම හැබැයි 24 එන්න ඕනේ. ලොයිත් මෙතන ඉන්න ඕනේ 3 නේද? ඇයි හේතුව? 3 වරක් 8 තමයි 24 ලැබෙන්නේ. ඔන්න පහසුවෙන් අපිට උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට පුතේ ප්‍රෝමිලකාංක 2 සිසිල් බීම නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක යන්ත්‍රයකින් මිනිත්තු 8කදී බීම් බෝතල් 160ක් පුරවනු ලබයි නම් මිනිත්තු 5කදී පිරවිය හැකි බෝතල් ගණන සමානුපාත භාවිතයෙන් ගන්න එක. දැන් අපි කලින් හදපු ප්‍රතිශත ගානේ මම අනු සමානුපාතයක් භාවිත කරා නේද හදන්න. අර ගාන අපස්සර හදනකොට කරා කිව්වේ. ඒ වගේම දෙයක් තමයි මෙතන හදන්නේ. මතකද අපි අනුපාත පාඩම උගන්වන්නේ. අනුපාත ගානක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් මම ඉගෙනුවා. එකක් ඒකීය ක්‍රමය අනිත් එක සමානුපාතික ක්‍රමය. දැන් අපිට මේ ගාන හදන්න කියන්නේ සමානුපාතික ක්‍රමය. මම මේ දීලා තියෙන දත්ත ඇසුරින් ඔන්න පුතේ මම සමානුපාතයක් ගොඩනගනවා. බලන්න මම ගොඩනගන සමානුපාතය. මෙතන දීලා තියෙන්නේ මිනිත්තු 8කදී සිසිල් බීම බෝතල් 160ක් පුරවනවා නම් මිනිත්තු 5කදී පුරවන බෝතල් ගානයි. ඒ කියන්නේ කාලයයි බෝතල් ගණනයි අතර අනුපාතයක් මම සමාන කරනවා කාලය සහ බෝතල් ගණන අතර අනුපාතය. ඒ කාලයේ මිනිත්තු 8කදී බෝතල් 160ක් හදනවා නම් කාලයේ මිනිත්තු 5කදී හදන බෝතල් ගානයි යහන එක දන්නේ නැහැ x කියලා දාගන්න. ඔන්න ලියාගත්ත සමානුපාතයක්. දැන් අපි මේක භාගයක් බවට පත් කරලා විසඳමු. කොහොම සමානුපාතයක් භාගයක් කරන්නේ? අනුපාතේ මුලින් ඉන්න එක්කෙනා උඩින් ලියනවා. දෙවිනියට ඉන්න එක්කෙනා යටින් ලියනවා. සමානයි. මුලින් ඉන්න එක්කෙනා උඩින් ලියනවා දෙවිනියට ඉන්න එක්කෙනා. දැන් හරස් කුන්ති දානවා. මෙයා වැඩි කරාම කියලිම x 8න් වැඩි කරාම 8යි x වෙනවා 165න් වැඩි කරාම 800. දැන් x යන 8 මෙතනින් අයින් කරන්න පුතේ දෙපැත්තම 8ෙන් බෙදෙනවා. 8ට 8 කැපිලා යනවා. x සමානයි 800 8ෙන් බෙදුවාම අනේ උත්තරේ 100යි. එහෙනම් විනාඩි 5කට බෝතල් 100ක් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා අපිට ලැබෙනවා. ඊළඟට B කොටස විදේශ මුදල් වලට යනවා. මේක ලේසි අමාරු නෑ. වෙළෙන්දෙක් ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 160ක් වූ දිනක වටිනාකම ඇමරිකන් ඩොලර් 90ක් වෙන විදුලි උපකරණ තොගයක් ආනයනය කරනවා. කියන්නේ ඇමරිකන් ඩොලරයක වටිනාකම 160යි කියන එකේ තේරුම ඇමරිකන් ඩොලර් එකක් ගන්නකො ඔන්න ඇමරිකන් ඩොලර් එකක්. එතන මේ කියන ඩොලර් එක. නාමුණා ඩොලර් එකක්. කොහොමද තියෙන්නේ? හරි. මේක අරගෙන ගිහිල්ලා ඔයා ලංකාවේ බැංකුවකට දුන්නොත් ඩොලර් එකක්. මේ ඩොලර් එකක්. හරි? මෙන්න මේ ඩොලර් එක ඔයා අරගෙන ගිහිල්ලා ලංකාවේ බැංකුවකට දෙන්න. දුන්නොත් ඔයාට මේ ගාන කියන මොහොතේදී බැංකුවේ ලංකාවේ මුදලින් අරගන්න පුළුවන් 160. ඔයා දෙන්නේ ඩොලර් 1යි. ඔයාට බැංකුවෙන් දෙනවා ඩොලර් 160. ඒ කාලේ දැන් මම හිතන්නේ 200ට උඩින් යන්නේ. 200ට උඩයි. ඩොලර් එකක් ලංකාවේ මුදලින්. ඒ තරමට රුපියල බාල්දුවේ කියලා බාල්දුවේගෙන යනවා කියන්නේ ඒකනේ. හරි. එතකොට කොහොම හරි කමන්නේ. දැන් මෙයා අරගෙන තියෙනවා. එතකොට ඩොලර් එකක වටිනාකම 160 රේට් එකේ තියෙනකොට ඩොලර් 90ක් වටින විදුලි උපකරණ තොගයක් අරගෙන.
අපෙන් අහනවා විදුලි උපකරණ ආනයනයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින්. දැන් ඩොලර් 90 කියන්නේ ඇමරිකානු ඩොලර් වලින්. ඒක ලංකාවේ රුපියල් වලින් කීයද කියලා යහන. මේක හොයන්න මොකද කරන්න ඕනේ? ඩොලර් එකක වටිනාකම 160යි. ඒ වගේ ඩොලර් 90ක් වටින උපකරණයක් තමයි මේ අරගෙන තියෙන්නේ. දැන් 160 වැඩි කරන්න ඕනේ 90. වැඩි කරමු 6 වරක් 9 54 4 දාන 5ක් ඉතුරු. 9 වරක් එක 9යි 5යි 14යි. මේ බිඳු දෙක අකට දාන්න. ඔන්න තියෙනවා. කීයද රුපියල් 14400. එනේ විදුලි උපකරණ තොගේ වටිනාකම ශ්‍රී ලංකා මුද්‍රේ රුපියල් 14400. එල වෙනෙන්දා 120ක ලාභයක් ලැබෙනසේ විදුලි උපකරණ විකිණීමට ලකුණු කළ යුතු මිල ඉල්ලා. එයා මොකද කරන්නේ මේකේ 120ක ලාභයක් තියාගෙන මිල ලකුණු කරනවා. එහෙනම් අපි හොයාගමු ලාභය කීයද කියන්නේ. 14400 මේ තොගේ වටිනාකම. මේකෙන් 120ක් යා ලාභය තියාගන්න. මේකෙන් 120ක් බලමු. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. දෙවරක් 4 8යි. දෙවරක් 4 8යි. දෙවරක් 1 2යි. බිංදු අගට දාන්න. මෙන්න එයාගේ ලාභය. කීයද රුපියල් 2880. එයා තියාගෙන ලාභය 2880 අපෙන් අහන්නේ විකුණන්න ලකුණු කළ යුතු මිල කීයද කියලා. එහෙනම් මේකේ ලකුණු කළ මිල බවට පත් වෙන්නේ 14400ට පුතේ එකතු කරන්න 2880. බිංදුවයි 8යි 2යි එකක් ඉතුරුයි 7යි ඔන්න. කීයද රුපියල් 17280. එහෙනම් මෙයා මේක විකුණන ලකුණු කරලා තියෙන රුපියල් 17280. රෝමි ලක්ෂාංක 3 මේ ප්‍රශ්නේ බලාගෙන ඉන්න. විදුලි උපකරණ විකිණීමේදී 105ක වට්ටමක් ලබා දුන්න ලබන ලැබෙන වට්ටම කීයද? මේක විකුණනකොට 105ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ලැබෙන වට්ටම කීයද අහන්න. කොහොමද වට්ටම හොයන්නේ? දැන් මේක විකුණන ලකුණු කරලා තියෙන 17280යි කියලා. ඕකෙන් 105ක් අඩු කරනවා. බලන්න 105ක් කීයද කියලා. මේ බිඳුව කැපෙනවා. 5ට 5 ගොඩවල් 1යි 10ට 5 ගොඩවල් 2යි. එතකොට 1728 දෙකෙන් බෙදන්න තියෙන බෙදමු. 14 2 8යි එකක් ඉතුරුයි 12ට 2 6යි 8ට 2 4යි. ඔන්න තියෙනවා. කීයද පුතේ? රුපියල් 864. එන වට්ටම රුපියල් 864. මේක ගන්න යන කෙනෙකුට රුපියල් 864ක් අඩු කරනවා. තේරුණා නේද? පැහැදිලි සරලයි. හැමෝටම තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් ඔන්න කියන්න එක. හරි. අපි යමු පුතේ ඊළඟ ගානට. ඊළඟට 25R ගණන් ටිකම වෙනම පාඩමත් එක්ක කතා කරනවානේ. දැන් මේ ටයිම් ටේබල් එකට දාලා තියෙනවනේ. ඊළඟට අපි තෝරගන්නේ පරිමාවදාරිකනේ පද්ද ඉතුරුලා තියෙන ගණන් තේරම ටික හදනවා මම දැන් ඈ. ඉක්මනට අපි යමු මේ ගානට. පදන පේපර් එක වයඹ පළාත් පේපර් එක. වයඹ පළාත් පේපර් එකේ පුතේ පෙරලා ගන්න. يعني මේ දැන් කතා කරේ බස්නාහිර පළාත් පේපර් එකට කලින් පේපර් එක. 6 වෙනි ප්‍රශ්නේ ආයන්න. 6 වෙනි ප්‍රශ්නේ ආයන්න පෙරලා ගන්න. 6 වෙනි ප්‍රශ්නේ ආයන්න. බලමු. 6 වෙනි ප්‍රශ්නේ ආයන්න. බස්නාහිර පළාත් පේපර් එක කලින් පේපර් එක. පෙරේරා මහතා විසින් තීරුබදු රහිත වෙළඳසැලගේ මිලදීගත් රූපවාහිනියක මිල 26730කි. ඒ සඳහා ඔහු විසින් ගෙවන ලද මුදල ඇමරිකන් ඩොලර් 150යි. දැන් මෙයා සල්ලි ගෙවලා තියෙන ඩොලර් වලින් නේ. ගාණ කීයද ටීවී එකේ 26750. මෙයා සාක්කුවේ ඩොලර් 150ක් අරගෙන දෙන්න. තේරුණා? ටීවී එකේ ගාණ 26730යි. මෙයා සාක්කුවෙන් ඩොලර් 150ක් අරන් දෙනවා. ඒක අනිත් එදින ඇමරිකන් ඩොලර් එක මිල ශ්‍රී ලංකා රුපියලෙන් කීයද කියලා. ඒක හොයන්න. මෙයා දුන්නේ මුදලේ ශ්‍රී ලංකා මුදලින් වටිනාකම 26730 බෙදන්න ඕනේ දුන්න ඩොලර් ප්‍රමාණය 150. ඒතර 1 ඩොලර් එක වටිනාකම කීයද? මේක 100ක් බෙදනවා. 150ක් බෙදනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. හරිද බලන්න ඉන්න. එතකොට අපි බෙදමු 2673 බෙදන්න තියෙන 15 මෙතනට 1යි 11ක් ඉතුරුයි. බලන් ඉන්න.
එතනට 7යි 105යි. ඉතිරි වෙනවා 12. 3ට 8යි. 120යි ඉතුරු වෙනවා 30ක් 30ට දශම තිත්තිල බිඳුව ගත 30 වෙන්නේ එතකොටයි දෙක. ඔන්න උත්තර. ඇමරිකන් ඩොලරයක වටිනාකම ඒ දවසේ වෙනකොට රුපියල් 178යි 720යි. ඒ කියන්නේ මෙයා මේ දේ සිද්ධ කරන මොහොතේදී ඇමරිකන් ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා මුද්‍රේ රුපියල් 178යි 720යි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? එම කඩෙන්න ඔහු තම දියණියට තෑගි දීම සඳහා ඇමරිකන් ඩොලර් 50ක් වටිනා අත්අඩංගුවක් මිලදී ගත්තේය. එම ඔරලෝසුව වටිනාකම ශ්‍රී ලංකා මුද්‍රේ කීයද? දැන් එයා මොකද කරන්නේ? ඒ කඩෙන්න ඇමරිකන් ඩොලර් 50ක ඔරලෝසුවක් ගත්තා. එහෙනම් ඒක වටිනාකම ශ්‍රී ලංකා මුද්‍රේ කීයද? ඊට මොකද කරන්න ඕන? දැන් ඩොලර් එකක වටිනාකම දැන් හොයාගත්තා. ඩොලර් එකක් කියන්නේ 178යි 720යි. ඕක වැඩි කරන්න මිලදී ගත්ත ඔරලෝසුව වටිනාකම 50යි. ඔන්න බිංදු ටික බිංදුවයි 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 බිංදුව. අගට බිංදුවක් දාලා පහෙන් පස්සර බිංදුව බිංදුවයි පස්සර දෙක 10 බිංදුව දාලා එකක් ඉතුරුයි පස්සරක් 41 41 හතරක් ඉතුරුයි පස්සරක් 45යි 4යි 39 9 දාම 3ක් ඉතුරුයි පස්සරක් එක 5යි 3යි 8යි. අල්ලයට ඉතුරුන බිංදුවයි 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 1යි 9යි. දැන් දශම ස්ථාන දෙක තියන් ඔන්න උත්තරේ රුපියල් 8910යි. එහෙනම් මේ ඔරලෝසුවේ වටිනාකම කීයද රුපියල්? ශ්‍රී ලංකාවේ මුද්‍රේ 50ක් කියන්නේ ශ්‍රී ලංකාවේ මුද්‍රේ රුපියල් 8910ක් බවට පත්. ඒක එහෙමයි. පොඩි ගාණක් ඒක. 7 වෙනි ප්‍රශ්නට යන්නේ ඒකෙම 7 වෙනි ප්‍රශ්නේ. ඩ්‍රෝමිනුම් නේ මම ඒ සියල්ල කවර් කරගෙන යනවා. ඩ්‍රෝමිනුම්. ඒක පොඩි දෙයක් කියන. ලීටර් මිලිලීටර් ඝන සෙන්ටිමීටර අතර සම්බන්ධතාවය දක්වන්න තියෙන මහලොකු කතන්දරයක් නෑ මම කියලා දෙන්නම්කෝ. මෙන්න බලන්න ඉන්න. නිවාස සංකීර්ණයක ජලය සැපීම සඳහා ඇතුළත දිග පළල උස පිළිවෙලින් මීටර් 5යි මීටර් 4 බැගින් වූ එකේ සම්පූර්ණ ජලය පිරී ඇති විට එමගින් නිවාස 250ක් සඳහා දිනකට අවශ්‍ය ජලය සැපීම සඳහා මෙම ටැංකිය සමත්. මොකද්ද වැඩි? අන්න වතුර ටැංකියක් තියෙනවා. බලන්න මෙන්න වතුර ටැංකිය. මෙන්න වතුර ටැංකිය. හරි? මේ වතුර ටැංකියේ දිග මීටර් 5යිලු. හරි? පළලත් මීටර් 5යිලු. උස මීටර් 4යිලු. ඒතර වතුර ටැංකියක් තියෙනවා. මේ වතුර ටැංකියෙන් ෆුල් ටැංක් පුරවලා ගෙවල් 250කට, ගෙවල් එකක් දෙකකට නෙමෙයි 250කට දවසකට වතුර දෙනවා. එන්නේ එක දවසකට පිරිමහන්න පුළුවන් මේක. එක දවසකට හැබැයි ගෙවල් 250කට එක දවසකට මේක වතුර ෆුල් ටැංක් එකවම ඇතිලි. හරි? ටැංකියේ ඇතුළත පරිමාව සොයන්න. අර දන්නවනේ ඝනකාභයක පරිමාව ගන්නේ කොහොමද? පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. ඒතර මේකේ දිග මීටර් 5යි පළල මීටර් 5යි උස මීටර් 4යි. ඔය ටික වැඩි කරන්න එපා. 5 සරක් 5 25යි 25 සරක් 4 100යි නේ. ඔන්න ඝන මීටර් 100යි. මේකේ තියෙන ජල ස්කන්ධය මේ ටැංකිය ඇතුලේ තියෙන ජල ස්කන්ධයේ ජල පරිමාව ඝන මීටර් 100ක් තියෙනවා මේක. ඝන මීටර් 100ක්. හරි. බලන්න ලේසි. රෝම ඉලක්කාංක දෙක. රෝම ඉලක්කාංක දෙක මම මෙතනින් හදනවා හරියට ලියාගන්න. මේ මෙතත් දෙනවා. ටැංකියේ ධාරිතාව ලීටර වලින් සොයන්න. දැන් මේ පරිමාව ඝන මීටරනේ. ලීටර වලින් ආවා. මෙන්න බලන්න සම්බන්ධතාවය. පුතේ ඝන මීටර එකක් කියන්නේ මතක තියාගන්න. ලීටර් 1000කට. ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000කට. ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000කට. එහෙනම් මෙතන ඝන මීටර් 100ක් තියෙනව නේද? එහෙනම් එකක් කියන්නේ 1000 නම් 100ක් කියන්නේ කොච්චරද කියලා ඔයාලට මොකද කරන්නේ? 100 වැඩි කරනවා 1000න් මට උත්තරේ එනවා ලක්ෂයයි කියලා. උත්තරේ මට එනවා ලක්ෂයයි කියලා. ලීටර් ලක්ෂයයි. මේක ඇතුළේ තියෙන ධාරිතාව ලීටර වලින් ලීටර් ලක්ෂයක් තියෙනවා. නිවසක දෛනික ජල පරිභෝජනයේ සපයන ජල ප්‍රමාණය කොපමණද? එහෙනම් අහනවා දැන් මේකෙන් ගෙවල් 250ක්. ගෙවල් 250කට වතුර දෙනවලුනේ මේකෙන් එක දවසකට. එහෙනම් එක ගෙයකට කීය ගානේ හම්බ වෙනවද? දැන් මේ ටැංකිය ඇතුලේ ජලය ලීටර් ලක්ෂයක් තියෙනවා. ඔය ලක්ෂය සමානව ගෙවල් 250කට බෙදෙන්න ඕන. ඒතර තමයි එක ගෙදරකට අවශ්‍ය ජල ප්‍රමාණය ලැබෙන්නේ. ඒතර මොකද කරන්නේ? ලක්ෂයයි ලීටර් මේකේ ධාරිතාව බෙදනවා ගෙවල් 250ක් අතර. එහෙනම් 250ෙන් බෙදනවා. තුළු වෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 25ට 25 1යි 100ට 25 4යි 400යි. එහෙනම් එක ගෙදරකට ලීටර් 400ක් ලැබෙනවා. දවසකට ලීටර් 400ක් ලැබෙනවා.
ප්‍රමිලකංක 4 මොකක්ද ඒක කියන්නේ බලන්න. මෙම ජල ලීටරයක් සඳහා නගර සභාව නිවෙස්හිමියාගේ 720ක් අය කරනවා. 720යි ගන්න. 720ක් අය කර ලබයි නම් දින 30ක් තුල දින 30කින් යුත් එක් මාසයක් සඳහා නගර සභාවට මෙම නිවාස සංකීර්ණයෙන් ලැබෙන ආදායම කොපමණද? පුතේ 720ක් ගන්නවලු එක ලීටරයකට. දැන් අපිට වෙන් වෙන් වශයෙන් ගෙවල් වලින් ගන්න ප්‍රමාණය හදන්න ඕනේ නැහැ. කෙලින්ම මේ ටැංකියම ගමුකෝ. එක දවසකට මේ ටැංකියේ ලීටර් ලක්ෂයක් පුරවන. එක දවසකට. ඒ කියන්නේ ලීටර් ලක්ෂයෙන් ගෙවල් 250ම පිරිමහ ගන්නවානේ. තේරෙනවද? එහෙනම් එක දවසකට මේ ගෙවල් 250ම ජල පරිමාව, ගෙවල් 250ම භාවිතා වන ජල පරිමාව ලීටර් ලක්ෂයයි. එක දවසක ජල පරිමාව භාවිතා වන ජල ස්කන්ධ ලීටර් ලක්ෂයයි. ඒක වැඩි කරන්න 720. ඇයි එක ලීටරයක් 720ක් වටිනවා කියලා කියන්නේ. එක ලීටරයක් 720යි. ඒතර මේක වැඩි කරනවා 720. ඔය දවසකටනේ ලීටර් ලක්ෂයක් ප්‍රයෝජනයට ගන්න දවසකට. අපෙන් අහන්නේ මාසෙකටනේ. මාසෙකට හොයන්නේ මේක 30න් වැඩි කරනවා. ඔයගේ 30ක් මාසෙක 30න් වැඩි කරනවා. ඔන්න සුළු වෙනවා බලන්න. මේ දශම ස්ථාන දෙකට මේ බිඳු දෙක අයින් කරන්න. එතකොට මෙතන 20 හැදෙනවනේ. 20 10න් වැඩි කරාම 20000යි. මේ 20 මෙතන දිවුවා මේ බිඳු තුන අකට දැම්ම 20000. ඒක ආයෙත් වැඩි කරන්න 30න්. ඒතර දෙවරක් 3 6යි බිඳු 1යි 2යි 3යි 4යි 5ක් අකට දාන්න. ඔන්න තියෙනවා. රුපියල් ලක්ෂ 6ක් හම්බ වෙනවා. කීයක් හම්බ වෙනවා? රුපියල් ලක්ෂ 6ක් හම්බ වෙනවා. මේ තියෙන ගෙවල් 250ට වතුර දීලා නගර සභාවට ආදායම් විදිහට රුපියල් ලක්ෂ 6ක ආදායමක් ලැබෙනවා මාසෙක. පැහැදිලි නේද? right. හදාගන්න ඒ ගාන. ලියා ගන්න. ඒතර ගණන් දෙකක් තියෙනවා. විදේශ මුදල් ගාන සහ ද්‍රව මිනුම් ගාන. අපි ළඟට යන්න පුතේ. හරියට තේරුම් අරගෙන ලස්සනට හදමු මාගෙත් එක්ක. ඊවලට තියෙන නොට් ටික. ඊළඟට අපි ඊට කලින් පේපර් එක. ඒ කියන්නේ පේපර් එකේ නමින් කිව්වොත් පෙරලන්න උතුරු මැද පළාත් පේපර් එක. දෙවෙනි පේපර් එක. උතුරු මැද පළාත් පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ. උතුරු මැද පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ. බලමු අපි. මොකක්ද කියන්නේ බලන්න. සෞදි අරාබියේ සේවය කරන සහීරා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට දුරකථනයක් මිලදී ගැනීමට අදහස් කරයි. එම දුරකථනයේ සෞදි අරාබියේ මිල අරාබි රියාල් 900යි. ලංකාවේදී එම දුරකථනයම රුපියල් 37000ක මිලදී ගැතිය හැකි බව ඇයට දැනගන්න ලැබුණා. විනිමය අනුපාතික අනුව සෞදි රියාල් 10ක් කියන්නේ ශ්‍රී ලංකා රුපියල් 403යි 720කට. වඩා ලාභදායී වන්නේ දුරකථනයේ සෞදි අරාබියේ මිලදී ගැනීමද ලංකාවේ මිලදී ගැනීමට හේතු දක්වන්නද කියන දේ තේරෙනවද? මෙයා මොකද කරන්නේ? ෆෝන් එකක් ගන්න රටේ ඉන්න සෞදි අරාබියේ ඉන්න කෙනා ෆෝන් එකක් ගන්න හිතනවා. ලංකාවට එනකොට. ඒතර ඒ ෆෝන් එක ඒ රටේ තියනවලු සෞදි රියාල්. ඒ පැත්තේ රුපියල් වලින් නෑනේ. ඒ රටේ තියනවලු සෞදි රියාල් 900ක්. ඒ ෆෝන් එක. ඕකම ලංකාවේ තියනවලු 37000. අපෙන් අහන යා ලංකාවට ඇවිල්ලා ෆෝන් එක ගන්න එකද ලාභ? එහෙනම් මේ ෆෝන් එක කරන් ලංකාවට එන්න. වඩා ලාභදායක කියලා. ඒක හොයාගන්න නම් අපි දන්නේ නැහැ නේ සෞදි රියාල් 900ක් කියන්නේ ලංකාවේ මුදලෙන් කීයද කියන්නේ. ඒක ලංකාවේ මුදල පරිවර්තනය කරාම 37000ට වඩා අඩුයි නම් එයාට එහෙන් එක ගන්න එක ලාභයි. 37000ට වඩා වැඩි නම් එයාට මෙහෙන් එක ගන්න එක ලාභයි. ඕක තමයි අපින් අහන්නේ. ඒතර ඒක හදමු. අපිට දීලා තියෙන ඉංගිය තමයි බලාගෙන ඉන්න සෞදි රියාල් 10ක් කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 403යි 720ක. දැන් අපිට ඕනේ දැන් ෆෝන් එක රියාල් 900ක් නේ. ඒ මුදලින් රියාල් 900ක් කියන්නේ කීයද කියලා හොයාගන්න. ඉතින් මොන්න බලන්නකෝ. ඔයාලා කල්පනා කරලා බලන්න මේක පොඩ්ඩක්.
රියාල් 10 900ක් කරගන්න නම් 10 තියෙන කෙනා 900ක් වෙන්න නම් 30 ගුණයකින් මේ පැත්ත වැඩි වෙන්න ඕනේ. sorry 90 ගුණයකින් 30 ගුණයකින් නෙමෙයි වැරදුනා. 90 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. 90 10න් වැඩි කරාම තමයි 900 වෙන්නේ. ඒ කියන්නේ දැන් සෞදි රියාල් 10ක් 403.20ක් කියලා දීලා තියෙනවා. අපිට 10ක් වෙන්න ඕනේ 900ක්. 10 900 වෙන්න නම් 30 ගුණයකින් 10 900 වෙන්න නම් 90 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. මේ පැත්ත 90 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් එහා පැත්තත් පුතේ අනිවාර්යෙන්ම ඒ අනුපාතයෙන්ම වැඩි වෙන්න ඕනේ. ඒක සමානුපාතික කියන්නේ. මේ පැත්තත් කී ගුණයකින් වැඩි වෙන්න ඕනේ? 90 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. සෞදි රියාල් 10ක් 403.20 නම් සෞදි රියාල් 900ක් හොයන්න මේ 10 900 වෙන 90 ගුණයෙන් වැඩි වෙන්න ඕනේ. මේ පැත්තත් 90 ගුණයෙන් වැඩි කරා. එතකොට අපිට ගාන බලාගත්තා. 403.20 වැඩි කරමු අපි 90ෙන්. ඔන්න වැඩි කරන බලන්න. බිඳුවයි 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 බිඳුව. අකට බිඳුව දැම්ම. බිඳුවයි 18 එකක් ඉතුරුයි. 27යි 28න් 8 දානවා දෙකක් ඉතුරුයි. බිඳුවයි 2යි 36යි. එකතු කරන්න. බිඳුවයි බිඳුවයි 8යි 8යි 2යි 6යි 3යි. දශම ස්ථාන දෙකට දශම ස්ථාන දෙක තිබ්බම ඔන්න එනවා රුපියල් 36288යි. ආයේ ෆෝන් එක ඒ රටෙන් ගත්තා නම් මෙයාට ගන්න පුළුවන් 36288. මෙහි આવොත් 37000ක් දීලා තමයි ඒක ගන්න වෙන්නේ. එහෙනම් පැහැදිලි රුපියල් 36288 කුඩයි රුපියල් 37000ට වඩා. එහෙනම් අපිට එම නිසා සෞදි රටින් මිලදී ගැනීම වඩා වාසිදායක වේ කියලා ලියන්න පුළුවන්. පැහැදිලි නේද? ඔන්න ඕක තමයි එතන බලාපොරොත්තු වෙන උත්තර. ඉක්මනින් ලියා ගන්න පුතේ. ඉක්මනින් ලියා ගන්න. හරි. මම යනවා ඊළඟ ගානට. ඒක පළවෙනියටම තියෙන පේපර් එකේ පළවෙනි පේපර් පොතේ පළවෙනි පේපර් එකේ දෙක කොටසේ හතරවෙනි ගාන. පේපර් පොතේ දෙක කොටසේ හතරවෙනි ගාන. මුල්ම පේපර් එක මධ්‍යම පළාත් නේ. මධ්‍යම පළාත් පේපර් එකේ හතරවෙනි ගාන. බලමු. ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 176ක් වූ දිනක තමාලිගේ පියා ඇයට දුන් ඇමරිකන් ඩොලර් 150ක් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කර ලද්දේ. මොකද අපිට පියාලා ඒ වගේ නේ. 1 ඩොලර් වලට 150ක් දීලා පුතේ මම මේක තියාගන්න. ඇයට ලැබුණු ශ්‍රී ලංකා රුපියල් ගන්න සෑම. දැන් යාට ඩොලර් හම්බෙලා තියෙන 150. එතකොට ඒක ශ්‍රී ලංකා මුදලින් කීයද කියලා නේ. ඒතර එක ඩොලර් එකක වටිනාකම 176යි. ඒ වගේ ඩොලර් 150ක් යාට හම්බුනේ. අපි 170 150 වැඩි කරමු. බලන්න. 15 සරක්කයි තියම මම කෙටියෙන් වැඩි කරන්නේ. 15 සරක්කයි 30 බිඳුව දාන 3ක් විතර. 15 සරක් 7 105යි 3 108න් 8 දාන 10ක් විතර. 15 සරක්කේ 15යි 10යි 25යි. බිඳුවකට දාන්න. රුපියල් 25800ක් යාට හම්බෙලා. කීයද රුපියල් 25800ක්. ආයි ඩබල් චෙක් කරපු කොකටත් නේ. 15 සරක්කයි 30 දාන 3ක් විතරයි. 15 සරක් 7
105යි 3යි 108න් 8 දාලා 10යි 15000ක් එක 15 10 25 හරි 15700 එයාට හම්බෙලා තියෙනවා 15000 25800 එයාට රුපියල් 25800ක් හම්බෙලා තිනවා ශ්‍රී ලංකා මුදලින් ඇය එම මුදල යුරෝ එකක විනිමය අනුපාතය 165ක් වන විට යුරෝ වලට මාරු කරේ නම් ඇයට ලැබෙන යුරෝ ප්‍රමාණය දැන් මෙයා මොකද කරන්නේ ඒක අරගෙන යුරෝ වලට මාරු කරනවා ඒ කියන්නේ 25800 එයා මාරු කරලා යුරෝ වලට එහෙනම් මට යුරෝ කීයක් ලැබෙනවද කියලා අහන්න එහෙනම් මේක හොයන්න මොකද කරන්නේ මේක බෙදන්නේ යුරෝ එකක වටිනාකම 165 අපි බෙදමු බලන්න මේක 165 බෙදනවා 165 එතකොට 1යි 165යි ඉතිරි වෙනවා 3යි මෙතන පුතේ 9යි 170 හරි නේද මම ආලෝසරක් අය මොකක් හරි මිස්ටේක් එකක් වගේ වෙලා තියෙනවා පොඩ්ඩක් පොඩි වැරදීමක් වෙලා තියෙනවා නේ ආලෝසරක් අය 90යි අන්න එතන වැරදුනා නේ ටකිනේ හරි කරමුයි පාලොසරක් 6 90යි කරදුනා මට ඉස්සලා පාලොසරක් 6 90යි බිඳුව දානවා 9ක් ඉතිරි පාලොසරක් 6 90යි බිඳුව දැම්මා 9ක් ඉතිරි පාලොසරක් 7 105යි 105යි මෙන්න මේ 9යි 105යි 9යි 114යි 4 දානවා 11ක් ඉතුරු. පාලොස්සරක් 1 15යි මේ 11යි 26යි. ඔන්න තියෙනවා. රුපියල් 26400යි. රුපියල් 26400ක් මෙයාගේ අතට පත් වෙනවා. හරිද? පාලොස්සරක් 6 90යි බිඳුව දානවා 9ක් ඉතුරුයි. පාලොස්සරක් 7 105යි 105යි 9යි 114යි. 4 දානවා 11ක් ඉතුරුයි. පාලොස්සරක් 1 15යි 15යි 11යි එකතු කරා 26යි. හරි. රුපියල් 26400ක් හම්බ වෙනවා. දැන් ඒක යා රියල් වල පරිවර්තනය කරන්න හදන්නේ යුරෝ වලට. එහෙනම් අපි මේ 26400 පුතේ බෙදමු යුරෝ එකක වටිනාකම 165යි. එයාලා වටිනවා කියන්නේ 165ක්. අපි බෙදමු. මේක බෙදමු 165යි. මෙතනට එකක් තියෙනවා 165යි. බලන් ඉන්න. ඉතිරි වෙනවා පුතේ එතකොට මෙතන 9යි. මෙතන 9යි. මේ බිඳුව අගට ගන්නවා. එතකොට 990යි. 990ට 6ක් තියෙනවා. හරියටම 990ක් වෙනවා. අදලා බලන්න කීයක්වත් ඉතුරු නැහැ. එහෙනම් උත්තරේ එනවා යුරෝ වලින් 160යි කියලා. ඔන්න තියෙනවා පුතේ. ඒ කියන්නේ මෙයාට හම්බ වෙන රුපියල් 26400 මෙයා යුරෝ එකක වලට පරිවර්තනය කර ගන්නවා. එහෙනම් යුරෝ එකක වටිනාකම 165 වෙනවා බෙදන්න ඕනේ. ඒතර 26400 මම 165 බෙදුවා උත්තරේ එනවා යුරෝ 160යි කියලා. එහෙනම් මෙයාට හම්බ වෙන මේක යුරෝ බවට පත් කරාම යුරෝ 160. ඔන්න ඔහොමයි පුතේ ඒකට අදාළ උත්තරේ. හරි. right. ඊළඟට B කොටස අවසාන ප්‍රශ්නය. අද දවසේ පතුලේ වර්ගඵලය 4700ක් වන වීදුරු ටැංකියක උස සෙන්ටිමීටර් 30ක්. ඝනකාභයක් තියෙනවා. මේ ඝනකාභයේ පතුලේ වර්ගඵලය පුතේ බලන් ඉන්න. පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් මෙන්න මේ පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 4800යි. මේ ටැංකියේ පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 4800යි. හරිද? පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 4800යි. මේකේ උස ටැංකියේ උස සෙන්ටිමීටර් 30යි. හොඳින් අහන් ඉන්න. ටැංකියේ ධාරිතාව මිලිලීටර් කීයද කියලා අහන්න. right. අපි හදමු. පුතේ ඔයාලා දන්නවද ධාරිතාවයේ පරිමාවමයි. පරිමාව ගන්න තව ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලා අපි පරිමාව ගත්තේ මේ වගේ එකක දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසනේ. ඒ විදිහටම කිසියම් ඝනකාභයක හෝ ඝනකයක පතුලේ වර්ගඵලය දීලා තියෙනකොට එයාගේ පරිමාව වෙන තව ක්‍රමයක් තියෙනවා. ඒකත් මම ඉතින් පොඩි පන්තිල උගන්වනවා. මොකද මේ ක්‍රමය පතුලේ වර්ගඵලය දීලා තියෙනකොට පතුලේ වර්ගඵලය එයාගේ උසින් වැඩි කරාම පතුලේ වර්ගඵලය එයාගේ උසින් වැඩි කරාම මෙන්න මේකේ පරිමාව අපිට ලැබෙනවා. පුතේ දැන් මේකේ දීලා තියෙන පතුලේ වර්ගඵලය 4700යි. ඒක අපි වැඩි කරනවා යාගේ උස 30. වැඩි කරමු. 3 වරක් 8 24න් 4 දානවා දෙකක් ඉතුරුයි. 3 වරක් 4 12යි 2යි 14යි. මේ බිංදු 3 අගට දාන්න. මෙන්න තියෙනවා යාගේ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් 144000යි.
එහෙනම් මේ ඝනකාභයේ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් 1,44,000. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට අහන්නේ ඒක මිලිලීටර වලින්. මේක මිලිලීටර බවට පරිවර්තනය කරන්න ඕනේ. හොඳින් මතක තියාගන්න ඝන සෙන්ටිමීටර කියන ඒකකයයි මිලිලීටර කියන ඒකකයයි සමානයි. එහෙනම් ඝන සෙන්ටිමීටර 1,44,000යි කියන්නේ මිලිලීටර වලින් 1,44,000ම තමයි. එහෙනම් මේ ටැංකියේ ධාරිතාව මිලිලීටර 1,44,000. මිලිලීටර කියන ඒකකයයි ඝන සෙන්ටිමීටර කියන ඒකකයයි සමානයි. මතක තියාගන්න. ඝන සෙන්ටිමීටර එකක් සමානයි මිලිලීටර එකකට. එහෙනම් ඝන සෙන්ටිමීටර 1,44,000 කියන්නේ මිලිලීටරුත් 1,44,000ම තමයි. ඒකයි මම ඒ උත්තරේ වුනේ. ඒක හරියි. ඊළඟ නොමිලක්කාංක 2 ඉතින් බලන්න ඉන්න. මෙම ටැංකියට ජලය ලීටර 96ක් වක් කළ විට කොපමණ උසකට ජලය පිරේද? මේ ටැංකියට දානවලු දැන් ජලය ලීටර 96ක්. ලීටර පරිවර්තනය කරගමු මිලිලීටර වලට. ලීටර 96ක් කියන්නේ මිලිලීටර 96000. ඇයි ලීටර එකක් කියන්නේ මිලිලීටර 1000ක් නේ. මෙතන 96ක් තියෙද 96000ක් වෙනවා. මිලිලීටර 96000යි. ඔය මිලිලීටර මම ෂේප් එකේ පරිවර්තනය කරගන්න ඝන සෙන්ටිමීටර බවට. එහෙනම් මේක ඝන සෙන්ටිමීටර කරොත් ඝන සෙන්ටිමීටරුත් 96000. එතකොට දැන් මේක ඇතුළට ලීටර 96ක් වතුර දානවා. ඒ කියන්නේ මේක ඇතුලේ දැන් තියෙන ජල පරිමාව ඝන සෙන්ටිමීටර 96000යි. මේ ලීටර 96ක් මේක ඇතුළට වතුර දැම්මොත් එහෙම මේක ඇතුලේ තියෙන ජල පරිමාව ඝන සෙන්ටිමීටර 96000. දැන් අපි හොයා ගන්න ඕනේ ඝන සෙන්ටිමීටර 96000ක ජල පරිමාවක් මේක ඇතුලේ තියෙනකොට ඒ ජල පරිමාව කොච්චර උසකට ඉහළ නැගලා තියෙනවද? ඒතර ජලය මේක ඇතුළේ වතුර මේක ඇතුළේ දැම්මහම පුතේ ජලය මොකක්ද මොකේ හැඩයද ගන්නෙ? ද්‍රවයක ලක්ෂණයක් නේද අඩංගු වාජනයේ හැඩය ගන්නවා කියන්නේ. ඒතර මේ වතුර ටික මේක ඇතුළට දැම්මට පස්සේ වතුර ටික මේ ඝනකාභයේ හැඩය ගන්නවා. මේ මම පාඩ කරලා තියෙන්නේ. මෙන්න මේ හැඩයට තමයි වතුර පිරෙන්නේ. ෆුල් ටැංක් පිරෙන්නේ නැහැ නේ. මගකට පිරෙනවා. අපිට දැන් හොයා ගන්න ඕනේ මේක කොච්චරක් උසකට පිරලාද කියලා. මෙන්න මේ උස හොයා ගන්න ඕනේ. ඒතර මේ ඝනකාභයේ පතුලේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ නේ වතුර දැම්ම කියලා. වෙනස් වෙන්නේ උස විතරයි. මෙච්චරක් උසකට පිරෙන්නේ යම් කිසි උසකට පිරিলা තියෙනවා. අපිට ওই උස තමයි හොයා ගන්න ඕනේ. මොන හේතු නිසාවත් පතුලේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න බලන්න වැඩි මම ඒකින්ද ඝනකාභයේ පරිමාව වෙන සූත්‍රය ලියන්න. පරිමාව සමානයි මේ තියෙන්නේ. අපි ඉස්සරහින් පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. දැන් අපි මේ වෙනකොට මේක ඇතුලේ තියෙන මේක ඇතුලට දාන ජල පරිමාව දන්නවා ඝන සෙන්ටිමීටර වලින්. කීයද? 96000. හරි. පරිමාව තියෙන 96000. සමානයි. පතුලේ වර්ගඵලයක් දන්නවා. වතුර දැම්මම පතුලේ වර්ගඵලය වෙනස් වෙන්න විදියක් නැහැ. මේ වර්ගඵලයමයි තියෙන්නේ. කීයද? 4800. අපි දන්නේ නැත්තේ කොච්චරක් උසකට ජලය පිරලාද කියලා. උස දන්නේ නැහැ. ඒකද මම ඒක දන්නේ නැතිඳ x කියලා දානවා. height නේ h අකුර දානවා. right. දැන් මේ සරල සමීකරණය ඉස්සෙල්ලා අපිට බැයිද h හොයන්න? හරිම සරලයි. 96000 සමානයි 4800 වැඩි කිරීම h. දැන් මම මේ 4800 අයින් කරන්න. මේ පැත්ත බෙදෙනවා 4800 එන එහා පැත්ත බෙදෙනවා 4800. මේ 4800 උඩ 4800 කැපෙනවා. දැන් ඔන්න එන h කියාගේ මේ බිංදු තුනට බිංදු දෙකයි මේ බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා. 48ට 48 ගොඩවල් 1යි. මෙතනට 48 ඒවා 20ක්. ඔන්න පුතේ උත්තරය ආවා. h කියාගේ සෙන්ටිමීටර් 20යි කියලා. එහෙනම් මේක ඇතුළට ඝන සෙන්ටිමීටර් 960ක් වක් කරනකොට මේක කොච්චරක් උසකටද යන්නේ? සෙන්ටිමීටර් 20ක් උසකට. පැහැදිලිද? තේරුණාද? ඔන්නෝමයි වැඩ ටික. right. ලස්සනට ලියා ගන්න දැන් මේ ගානත් සම්පූර්ණ ගාන ලස්සනට පිළිවෙලට ලියා ගන්න. හරි පුතේ. හරි ඔන්න එතකොට අර මම කිව්වේ වෘත්තයක පරිමිතිය කොටස හැර සියලු කොටස් මෙන්න මේ පොතේ ඉවර කරා. ඔයාලට මස්පනා අපිට පෙවුණා ලස්සනට පිළිවෙලට සැලසුමක් ඇතුව අපි පන්තියේ වැඩ ටික ජූලි මාසෙ කරගෙන ගියා. ඒ විදිහම වැඩසටහනක් අගෝස්තු මාසෙට ක්‍රියාත්මකයි. මේ වෙනකොට ඔයාලගේ WhatsApp group වලට ඒ වැඩ පිළිවෙල කොහොමද කියලා දකින්න බලන්න ලැබෙනවා. ඉතින් ඒකින්ද
පළවෙනි දවසේ වෙන කලින් අද ඉඳලා ටියුට් ආයතන වලින් ගන්න පුළුවන්. අර මං කිව්ව දුර පළාත්වල කට්ටිය ඉක්මනින් ටියුට් ගෙන්න ගන්න. රිසිට් එක මට එවන්න. තැපැල් දාන දවස් දෙකක් තුනක් යනවා තැපැලෙන් එනකොට. ඒකින්ද ඒක ඉක්මනින් ඒව අරගන්න. ආයතන වලට ගිහිල්ලා වැඩ ටික ලෑස්ති කර ගන්න ඕන. අලුත් පොට් එක ආයතන වලට ලැබිලා තියෙන්නේ. ලස්සන්ට අගෝස්තු මාසෙත් මේ විදිහටම අපි වීඩියෝ වලට වැඩ කරගෙන යනවා. දන්න අලුතින් යාළුවෝ අලගි ගවල් පැත්තේ ඉස්කෝලේ දහම් පාසල එකතු කරන්න පන්තියත් එක්ක. එහෙනම් පුතේ අදට ගණන් පන්තිය මෙතනින් අපි අවසන් කරමු. ලබන සතියේ ලබන මාසේ අලුත් වැඩසටහනත් එක්ක අපි නැවත ගණන් පන්තිය මුල ගැහෙමු. හැමෝටම ආයුබෝවන් උසස්.